සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. මරණය ඕනෑම අවස්ථාවකදී අපගේ ජීවිතවලට ළඟා විය හැකි බව තේරුම්ගෙන නුවණැත්තා අප්‍රමාදීව කුසල ධර්මයන් සම්පාදනය කරන බවයි සම්බුද්ධ දේශනාව. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් අප්‍රමාදීව උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට අමා මහ නිවනින් සැනසෙන්නට ඔබහට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ධර්ම ශ්‍රවණයට ලැබී කලණ මිතුරන් පිරිසක්. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, ධර්ම දානමය පින්කම නම් වූ සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානමය පින්කම සිදු කරගන්න සූදානම් වෙන මේ සත්පුරුෂ පින්වත් පිරිස ධර්ම දානයෙන් රැස් කරගන්න මහානුභාව සම්පන්න කුසලය මේ වෙලාවේ අත්පත් කරගනිමින් තමන්ද ධර්ම ශ්‍රවණය කරමින් ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ උතුම් වූ දේශනාව ශ්‍රවණය කරන්න දානය කරවමින් ධර්ම ශ්‍රවණානිසංසයත් සද්ධර්ම දානානිසංසයත් කියන මේ මහා කුසලස්කන්ධයන් අත්පත් කරගන්නවා. ධර්ම ශ්‍රවණය කරන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන එක වටින බව බුද්ධානුශාසනාවයි. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක්
අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ මරණානුස්සති භාවනාව. අපේ බුදුරජාණන් වහන්සේ මරණ සතිය වඩන හැටි ආකාර 8කින් දේශනා කොට වදාළා. ඒකේ 7 වෙනි ක්‍රමය තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. මරණ සතිය වෙනුවෙන් සාකච්ඡා කෙරෙන 23 වෙනි ධර්ම දේශනාවයි මේ. 22 වෙනි ධර්ම දේශනාවේදී අපි 7 වෙනි කාරණාව අද්දාන පරිච්ඡේදයක් වශයෙන් කියන කොටස සාකච්ඡාවට භාජනය කරමින් එහි ඉතුරු කොටස තමයි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි මේ කාරණාව සාකච්ඡා කරනකොට මේ මිනිස්යන්ගේ ජීවිතය ඊටාම අල්පයි, ඊටාම කෙටි කියන කාරණාවයි සාකච්ඡා කළේ. එහිදී අපි එකතු කරගත්ත අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සඳහන් වන අරක කියන සූත්‍රය. අරක කියන ශාස්ත්‍රවරයා තමන්ගේ ශ්‍රාවකයින්ට උපදෙස් දෙනවා මනුස්ස ජීවිතය ඊටාම අල්පයි, වහවහ කුසල් රැස් කරගන්න, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න කියලා. මනුස්ස ජීවිතයේ ඒ තරම් අල්පයි, වහාම කුසල් රැස් කරන්න කියලා මේ ශාස්ත්‍රවරයා කියන කාලේ මිනිස්සුන්ගේ පරමායුෂය අවුරුදු 60000යි. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂය අවුරුදු 60000යි. ඒ කාලේ තමයි කියන්නේ ඉක්මන් කරන්න වහවහ කියලා. අපි එතන ඉඳලා අද දේශනාව පටන් ගමු. මෙතන සඳහන් කරනවා ඒ කාලේ තරුණියක් විවාහ කරලා දෙනකොට විවාහයට සුදුසු වයස අවුරුදු 500යි. අවුරුදු 500ක් ගත වුණාම තමයි විවාහ කරලා දුන්න ආවාහ විවාහ කටයුතු කළා කියලා සඳහන් වෙන්නේ. ඒ වගේම පිළිතුරු මෙතන සඳහන් කරනවා ඒ කාලේ තිබුණේ ලෙඩ 6යි කියලා. මිනිසුන්ට ලෙඩ හැටියට තිබිලා තියෙන්නේ අසනීප 6යි. ඒ අසනීප 6 තමයි සීතල තියෙනවා, උෂ්ණය තියෙනවා, බඩගිනි තියෙනවා, පිපාසය තියෙනවා. බැසිකිලි යන්න ඕනේ, මුත්‍රා කරන්න ඕනේ. මේ තමයි ආබාධ 6. මේ හැර වෙන ආබාධයක් තිබුණ බවක් සඳහනක් නැහැ. යටත් පිරිසෙන් හිසේ කැක්කුමක්, බඩේ කැක්කුමක්වත් තිබුණේ නැහැ කියන කාරණාව විය හැකි. මේ සඳහන් කරන්නේ අල්පාබාධයි ආබාධ 6යි තිබ්බේ කියලා. නමුත් අද ගැන කල්පනා කරාම මේ 6ම ආබාධ නෙමෙයි. අදත් මිනිස්සුන්ට මේ දේවල් තියෙනවා. මෙව්වා අපි ලෙඩ හැටියට දකින්නේ නැහැනේ. පිපාසය ආපුවම අපි ඒක ලෙඩක් කියලා අපි දකින්නේ නැහැ කොහොමද? මේ අරක ශාස්ත්‍රුන් වහන්සේගේ කාලේ තමයි එහෙම සඳහන් කළේ. පින්නතුනි, මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෙඩ 4යි කියලා තමයි සඳහන් කරන්නේ. එතන සඳහන් කරන්නේ බඩගිනි පිපාසය තියෙනවා, මල මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සුන්ට උහුලන්න බැරි සීතලත්, මිනිස්සුන්ට උහුලන්න බැරි උණුසුමත් ලෝකෙ තිබුණ තියෙන්නේ නැතුව ඇති කියන කාරණාවයි මේ කියන්නේ. ඒ කාලෙට ලෙඩ 4යි. අරක ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියේ කාලේ ලෙඩ 6යි කියලා පෙන්නලා තියෙනවා. පින්නතිනි, මෙතන සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මෙතරම්ම දීර්ඝායුෂ ඇති කාලේ, ආබාධ අඩු කාලේ මෙම අරක නම් ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම ධර්ම දේශනා කළා නම්, මෙහෙම අල්පාබාධ තියෙන කාලේ දේශනා කළේ වහවහ යහුසුලුව කුසල් කරගන්න කියලා. මෙන්න මේ කාලේ තමයි අර දේශනා කරලා තියෙන්නේ හිසට ගිනි ගත්තහම ඒ ගින්න නිමා ගන්න උත්සුක වෙනවට වඩා කරගන්න බැරි වෙච්ච කුසල කර්මයක් තියෙනවා නම් ඒක කරන්න උත්සුක වෙන්න කියලා. මේ අවවාදය කරන්නේ අවුරුදු 60000 කාලේ.
ඒ නිසයි මෙතන සඳහන් කරන්නේ අරක ශාස්තෘන් වහන්සේ එහෙම ධර්ම දේශනා කළා නම් මේ කාලේ අපි කොහොම කටයුතු කරන්න ඕනේද? මේ කාලේ අපට තියෙන අසනීප මොනවද කියලා අපි දන්නෙත් නෑ. සමහර කෙනෙක් මැරිලා වලලලා මාස ගානක් ගියහම තමයි පරීක්ෂණ වලින් වාර්තා එන්නේ අහවල් ලෙඩේ හැදිලා තිබින්නේ කියලා. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුටත් හොයාගන්න බැරි ලෙඩ මේ කාලේ තියෙන්නේ. අනික මෙතන කතා කරන්නේ අවුරුදු 60000ක් ගැන. අපේ කාලේ පරමායුෂය අවුරුදු 120යි. ඒතර භාග්‍යතුන් වහන්සේගේ කාලේ පරමායුෂය සඳහන් කරන්නේ 100ට වැඩි 200ට අඩුයි. අපි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ 100ට වැඩි 200ට අඩුයි. අපි කලින් දේශනාවේ සාකච්ඡා කළා 160ක් අවුරුදු වැඩ හිටපු බක්කුල මහරහතන් වහන්සේ 150ක් ආයු වළඳපු අනුරුද්ධ මහරහතන් වහන්සේ පිළිබඳව කරුණු දක්වලා බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ පවත්වපු දෙවනි ධර්ම සංගායනාවට භාග්‍යතුන් වහන්සේ දැකපු මහරහතන් වහන්සේලා 8 නමක් සහභාගී වෙච්ච බව. එහෙනම් ඒ කාලේ ආයුෂ අවුරුදු 160ක උපරිමයක් තිබිලා තියෙනවා. නමුත් සඳහන් කරන්නේ 100ට වැඩි 200ට අඩුයි කියලා. මූලාශ්‍රය 160 150 එහෙම පෙන්නලා තියෙනවා. ඒ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ. එතකොට මේ කාලේ පරමායුෂ ගැන කතා කරනකොට සාමාන්‍ය 120න් වාගේ සීමා වෙලා තියෙනවා. ඒ වුණාට අපි 100ක්වත් ජීවත් වෙන කෙනෙක් මේ කාලේ ඊටාම කලාතුරකින් තමයි අහන්නේ. සාමාන්‍ය අපේ ආයුෂය 65 75 80 වගේ සීමාවට ඇවිල්ලා තියෙනවා. ආබාධවලත් සීමාවක් නැහැ. එහෙමනම් මේ කාලේ අපි කුසල් රැස් කරන්න කොහොම උත්සුක විය යුතුද කියන කාරණාව අපිටවත් තේරෙන්නේ නැති තරම් කරුණක්. නමුත් කුසල් රැස් කරන බවක් නම් පේන්නේ ඊටාම අඩුවෙන්මයි. සංසාරේ කොච්චර බය නිසා මෙහෙම කරුණු දක්වන්නේ ඇද්ද? මෙතන සඳහන් කළා අද හැටියට බැලුවහම මේ අරක ශාස්ත්‍රුන් වහන්සේගේ කාලේ ලෙඩ තිබිලා නැහැ කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. සඳහන් කරනවා බ්‍රාහ්මණයිනි මිනිසයන්ගේ ජීවිතය අල්පයි, ඊතා සුළුයි, ඊතා කුඩයි, වහවහ පෙරලෙනවා. බොහෝ දුක් සහිතයි. අරක ශාස්ත්‍රුන් වහන්සේ සඳහන් කරනවා. අපි මේ කාරණාව කලින් දේශනාවේ සාකච්ඡා කළා. එතකොට පින්නතුනි අද මුලින් සඳහන් කළා වගේ ලෙඩ 100 ගණන් මිනිස්සුන්ට තියෙනවා. මේ කාලේ හැටියට එදා තිබිච්ච දේවල් ලෙඩක් නෙමෙයි කියලා සඳහන් කළා. බහු දුක්ඛං බොහෝ දුකක් තියෙනවා. ඒ දුක් මෙච්චරයි මෙපමණයි කියන්න බැරි තරම් අසීමාන්තික දුක්ඛන්දරාවකුත් මේ කාලේ තියෙනවා. ලෙඩ කන්දරාවකුත් තියෙනවා. ආයුෂත් බොහොම අඩුයි. එහෙනම් මොනතරම් වේගෙන් අපි කුසල් කරන්න යොමු විය යුතුයද කියන කාරණාව මෙතන සිහිපත් කරනවා. එතකොට එදා කාලේ බොහෝ දුක් සහිතයි. දැන් අද අපිට ඊටාම දුක් සහිතයි. දැන් මේ ලෙඩ 6ක් තිබ්බ කාලෙත් කියන්නේ බහු දුක්ඛං. ජීවිතේ බොහෝම දුකයි. එතකොට අපිට තේරෙන්නේ නැහැ ජීවිතේ බොහොම දුකයි කියලා එදා කිව්වේ ඇයි කියලා. සමහර වෙලාවට දිව්‍ය තලයක තිබිච්ච සැප තිබුණේ නැහැ. ඒ වගේම ධානලාභියෙකුට තිබිච්ච සැප එදා කාලේ ඒ මිනිසුන්ට තිබෙත් නැහැ. දිව්‍ය ලෝකයක තියෙන සැපත් ධානලාභියෙකු භුක්ති විඳින සැපයක් නොතිබුණ නිසා අරක ශාස්ත්‍රුන් වහන්සේ බහු දුක්ඛං කියලා කියන්නේ ඇති. ඊළඟට මෙතන සඳහන් කරනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේටත් ආබාධ කීපයක් තිබුණා කියලා.
අපේ බුදුරජාණන් වහන්සේටත් ලෙඩ කීපයක් තිබුණා. ඒ ලෙඩ පිළිබඳව පිටකයේ තැන් තැන්වල සඳහන් කරලා තියෙනවා. එක වෙලාවක සඳහන් කළා භාග්‍යවතුන් වහන්සේට කොන්දේ අමාරුවක් තිබුණා කියලා. ධර්ම දේශනාවක් පවත්වන අතරතුර මේ කොන්දේ ආබාධය මදක් උත්සන්න වුණහම එතන ධර්ම දේශනාව සිදු කරන්න වැඩ ඉන්න සුදුසුම භික්ෂූන් වහන්සේට කතා කරලා භාග්‍යවතුන් වහන්සේ නතර කරන තැන ඉඳලා දේශනාව ඉදිරියට කරගෙන යන්න අවවාද කරලා බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියට වැඩම කරලා සිංහසෙයියාවෙන් මදක් සැතපෙනවා කියලා. මොන හේතුව නිසාද? කොන්දේ ආබාධය නිසා. එතකොට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මේ කොන්දේ ආබාධය කියලා කීවට ඒක දරාගන්න බැරි වේදනාවෙන් පිරිච්ච බවක් එහි තිබුණේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ පුදුම කායික සුවයක් තිබුණ කෙනෙක්. චූටි හරි වෙනස් වීමක් වෙනකොට ඒකට කියන්නේ එහෙනම් ආබාධයක් කියලා. මොකද අවුරුදු 29ක් වෙනකන් කිවිසුමක්වත් ගියේ නැති ජීවිතයක් භාග්‍යවතුන් වහන්සේට තියෙන්නේ. සම්ප්‍රතිශ්‍යාවක්වත් හැදිලා නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. ලෙඩෙක් දැක්කහම චන්න අමාත්‍යයෙන් අහනවා ඒ කවුද කියලා. ස්වාමීනි ඒ ලෙඩෙක් කියලා කියන්නේ කවුද? එහෙමනම් 29ක් අවුරුදු සම්පූර්ණ වෙනකන් සිද්ධාර්ථ කුමාරයා ලෙඩක් කියන්නේ මොකක්ද? ලෙඩෙක් කියන්නේ කවුද කියන කාරණාව දැනගෙන හිටපු නැති එකෙන් ඊටාම අල්පාබාධයි කියන එක අපිට හොඳටම ප්‍රත්‍යක්ෂයි. නමුත් ධර්මයේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේට හැදුන අසනීප කීපයක් තියෙනවා කියලා. එහෙනම් ඒ 29 අවුරුද්දෙන් පස්සේ තමයි මේ කාරණා ඇති වෙන්න ඇත්තේ. කොන්දේ අමාරුවක් තිබුණ බව සඳහන් කරනවා. මේ කොන්දේ අමාරුව මොන හේතුව නිසාද කියලා පැහැදිලි කරනකොට සංයුක්ත නිකාය පළවෙනි පොතේ දේවහිත කියන සූත්‍රයේ තමයි මෙහෙම සඳහන් කරන්නේ. මොන හේතුව නිසා කොන්දේ අමාරුව හැදුනද? දුෂ්කර ක්‍රියා කරන කාලයේ ආහාර අඩු බව නිසා ඇති වුණ තත්වයක් මේකට හේතු වුණා කියලා. නමුත් සමහර වෙලාවට කර්ම විපාක වාගේ කර්මවල විපාක පිළිබඳව සඳහන් කරන ඇතැම් පොත්පත්වල මේ සඳහා තවත් වෙනත් කරුණු දක්වලා තියෙනවා. සංසාරගත ජීවිතේ මෙන්න මේ වාගේ ක්‍රියාවක් Taman අතින් සිදුවෙච්ච නිසා මෙහෙම කොන්දේ අමාරුවක් තිබුණා කියලා. සමහර තැන්වල මුණ ගැහිලා තියෙනවා. Tamanගේ පෙර භවයේ ඈත සහෝදරයෙකුට පහර දුන්න අවස්ථාවක් නිසා ඇතිවෙච්ච ආබාධයක් සඳහන් කරනවා. ඒ කොන්දේ අමාරුව ගැන නෙමෙයි. කොන්දේ අමාරුව ගැන සඳහන් කරනකොට පැහැදිලි කරන්නේ මල්ලවපර ක්‍රීඩකයෙක් එක්ක සටන් කරන්න ගිහිල්ලා ඒ ක්‍රීඩකයා දෙකට නමලා කොන්ද කැඩුවා කියලා. ඒ කොන්ද කඩාපු අකුසල කර්මය තමයි මේ තාමත් දිගින් දිගට සංසාරේ ඇවිල්ලා ලෞතුරා බුද්ධත්වයේ ලබාපු ආත්මෙත් මේ විදිහට විපාක දෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් දේවහිත සූත්‍රයේ සඳහන් කරනවා දුෂ්කර ක්‍රියා කරන සමයේ අල්ප ආහාර ගත්ත නිසා ඇතිවෙච්ච ආබාධ තත්වයක් කියලා. හැබැයි දේවහිත සූත්‍රය කියලා කියන්නේ කෙලින්ම ත්‍රිපිටකයේම සඳහන් වෙන කරුණයි මේ කියන්නේ. එහෙනම් පරිබාහිර පොතක තිබුණ කරුණු අපිත් දේශනාවල් වල පෙර සඳහන් කරලා තියෙනවා මේ කරුණ. නමුත් ඒ සියලු දේවල් වලට වඩා පිටකයේ තියෙන කාරණාවට අපි ගරු කළ යුතුයි. ඒ නිසා කලින් සඳහන් කරපු කරුණ වෙනත් පරිබාහිර ග්‍රන්ථයක සඳහන් වෙලා තිබුණ නිසා හැබෑවටම මේ සිද්ධිය එවන් සිද්ධියක් නිසා නූනා නම් භාග්‍යවතුන් වහන්සේගේ කොන්දේ ආබාධය ධර්ම රත්නයේට හානියක් සිදු වෙලා තියෙනවා නම් පළමුවත් දෙවනුවත් තෙවනුවත් එහෙම කරපු දේශනාව ඒ ප්‍රකාශයේ සම්බන්ධයෙන් ධර්ම රත්නයෙන් සහ භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව අයදිනවා කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා.
එහෙනම් දේවහිත සූත්‍රයේ සඳහන් වෙන්නේ ආහාර අඩු බව නිසා ඇතිවෙච්ච ආබාධ තත්ත්වයක් කියලා. ප්‍රඥාවෙන් දහම අවබෝධ කළ යුතුයි කියලා සඳහන් කළේ ඒ නිසායි කුසල් කළ යුතුයි බ්‍රහ්මචර්යාවේ හැසිරීලා බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළ යුතුයි ඉපදුන කෙනාට නොමැරී ඉන්න විදිහක්ම නෑ කියලා දේශනා කරනවා. යමෙක් ඉපදුනොත් නොමැරීමක් නම් නෑ. ඒ කාන්තයෙන්ම මරණයට පත් වෙනවා. ඒ නිසා වහ වහාම කුසල් රැස් කළ යුතුයි. බ්‍රහ්මචර්යාව අඩු නැතුව සම්පූර්ණ කරගත යුතුයි කියන කාරණාව සිහිපත් කරනවා. ඒතරහිකෝතං භික්කවේ සම්මා වදමානෝ වදෙය්‍ය මහණෙනි මෙකල්හි ඒ කාරණාව යමෙක් මනාව කියනවා නම් අප්පකං ජීවිතං මනුස්සානං අල්පයයි මිනිස්සුන්ගේ ජීවිතය. පිනතින එහෙම කීවේ මේ අරක ශාස්තෘන් වහන්සේගේ උපදේශයේ අදටත් හරියටම ගැලපෙන හින්දා. එතකොට මේ අරක ශාස්තෘන් වහන්සේ කියලා කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි එදා අරක ශාස්තෘවරයා දේශනා කරපු ධර්මය අගය කරලා මෙදා කතා කරන අපේ බුදුරජාණන් වහන්සේම තමයි එදත් අරක නමින් උප්පත්තිය ලැබලා හිටියේ. එහෙනම් අරක ශාස්තෘවරයාත් බුදු පියාණන් වහන්සේත් සංසාරගත ජීවිතයේ දෙන්නෙක් වගේ පෙනුනට හැබෑවටම මේ කෙනෙක්මයි. මෙතන සඳහන් කරනවා අපි ආයුෂය ගැන නැවත වැඩිම වුණොත් මේ කාලේ අවුරුදු 120යි. බුදුරජාණන් වහන්සේ ඒ ආයුෂය අපිට මෙන්න මෙහෙම බෙදලා පෙන්නනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා වර්ෂ 100ක් කෙනෙක් ජීවත් වුණොත් අවුරුදු 100ක් ජීවත් වුණොත් ඍතුන් තියෙනවා 300ක්. අවුරුදු 100ක් ජීවත් වෙන පුද්ගලයෙකුට ඍතුන් 300කට මුණ දෙන්න වෙනවා. ඒක තමයි හේමන්ත ඍතුන් 100යි. ගිම්හාන ඍතුන් 100යි. වස්සාන ඍතුන් 100යි. එතකොට 300යි. අවුරුද්දකට ඍතු 3යි. එතකොට අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඍතු 300යි. මාස තියෙනවා 1200ක්. ඊළඟට සඳහන් කරනවා ගිම්හානේට මාස 4යි, හේමන්තේට මාස 4යි, වස්සානේට ගිම්හානේට මාස 400යි, හේමන්තේට 400යි, වස්සානේට 400යි. පුරහා අවපක්ෂ හැටියට බැලුවොත් 2400යි. මාස එක පැත්තක් පුරපක්ෂයේ අනිත් පැත්ත අවපක්ෂයේ. පුර පැත්තේ පෝය ගැන කතා කරනකොට අපි කියනවා පුර අටවක කියලා, අව පැත්තට යනකොට අව අටවක කියනවා. මැද්දේ 15ක කියලා අපි කියනවා. එහෙනම් මාසෙ දෙකට බෙදුනොත් 2400යි. පුරහා අව වශයෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහෙම ගණන් දක්වද්දී සඳහන් කරනවා රාත්‍රීන් නම් 36000යි. අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙකුට රාත්‍රියෙන් එළඹෙන්නේ 36000යි. ඒ කියන්නේ අවුරුදු 100ක් ඉන්නවා කියලා කියන්නේ අපිට ජීවත් වෙන්න තියෙන දවස් 36000යි. එහෙම කල්පනා කරාම නම් තේරෙනවා මෙච්චරද ජීවත් වෙන්නේ කියලා. අවුරුදු 100ක් කියනකොට ලොකුවට හිතෙනවා. දවස් ගණන් කියහම දවස් 36000යි ඉන්න තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ අවුරුදු 65ක් 70ක් වගේ කාලේ එහෙනම් අපේ ආයුෂය මොනතරම් වේගෙන් පිරිහිලාද කියලා. කැලෙන්ඩරයක කොලේ අපි දවසින් දවස කඩලා අයින් කරනවා. එහෙම කැලෙන්ඩර් තියෙනවනේ. දිනේ දිනේ කඩලා අයින් කරන කැලෙන්ඩර් තියෙනවා. ඒ වාගේ දවස් 70යි නම් ජීවත් වෙන්නේ. අවුරුදු 70යි නම් ජීවත් වෙන්නේ. දවස් ගාන හදලා බලලා දවසක් ගෙවිලා නැවත අලුතෙන් දවසක් උදා වෙනකොට හරියට අර කැලෙන්ඩරේ කොලයක් ගලවලා අයින් කරා වගේ
මට ජීවත් වෙන්න තිබිච්ච දිනවලින් එකක් අයින් වෙලා ගිහිල්ලා. එහෙම අයින් කර කර බැලුවොත් දැන් මට මෙච්චරයි ජීවත් වෙන්න තියෙන්නේ කියලා. මං හිතනවා මිනිස්සු මීට වඩා පින්කම් කරන්න උත්සුක වෙයි කියලා. මීට වඩා ගුණධම් රැස් කරන්න උත්සාහ ගනී. මොකද මට ජීවත් වෙන්න තියෙන කාලය මෙච්චරයි. ඒකිනුත් දැන් දවසක් ඉවරයි. දැන් ඒ වුණාට අපිනේ තියාගෙන ඉන්නේ 70ක් 75ක් කියලා. කවුද දන්නේ 20න් මැරෙයිද කියලා? 25න් මැරෙයිද කියලා? අපි හිතාගෙන හිටියට රැකියාවක් හම්බ වෙයි අපිට. රැකියාවක් වෙනුවෙන් හොඳට මහන්සි වෙලා ඉගෙන ගන්නවා. ඒ සියල්ලම කරලා උපාධියත් අරගෙන සමහරට උපාධි සහතිකය අරගෙන ගෙදර එන ගමන් මැරෙන්නත් පුළුවන්. පත්වීම් ලිපිය ගණ්ඩ යනකොට මැරෙන්නත් පුළුවන්. අරන් ගෙදර එනකොට මැරෙන්නත් පුළුවන්. තාම රස්සාවට ගියේ නෑ. අපි මේ 70 හදාගෙන හිටියට 70 ජීවත් වෙනවා කියලා කාරණාවක් නම් කොහෙත්ම නෑ. කැලෙන්ඩරේ දින ගලව හිටියට අපිට දින අඩු කර කර හිටියට මේ 70කට ඉන්න පුළුවන් වෙන එකක් කොහොමත් නෑ. ආන් ඒ හින්දා පින්නතුනි මෙතන ආහාර වේල් ගණනත් බුදුරජාණන් වහන්සේ ගණන් වලින්ම දේශනා කරනවා. ඊළඟට ආහාර වේල් ගණන එහෙම සඳහන් කළාට අපි හැමදාම ආහාර ගත්තෙත් නෑ. අපි කිරි බීපු කාලේ බත් කෑවේ නෑ. එතකොට තව අපි බත් නොකා ගත කරන කාල ලෙඩ හැදිලා බත් කෑවේ නැති දවස් තියෙනවා. කෑම පෙන්නන්නවත් බැරුව හිටපු දවස් තියෙනවා. පුංචි කාලෙත් කිරි බීලා ඉවර වෙලා බත් කන කාලේ මුරණ්ඩුකමට කෑම නොකා හිටපු අවස්ථා තියෙනවා. ලොකු වෙලා අම්මා තාත්තා එක්ක තරහ වෙලා කෑම නොකා හිටපු අවස්ථා තියෙනවා තව. විවාහ වෙලා බිරිඳ එක්ක තරහ වෙලා ස්වාමියා එක්ක තරහ වෙලා නොකා හිටපු වේල් තියෙනවා. එහෙම කාපු නැති වේල් ටිකත් බලහම මේ කෑම වේල් ගණනත් භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒකිනුත් අපි ආහාර නොගත්ත වේල්ම කීයක් තියෙනවද? හැබැයි අද වේල අත්හැරියහම ඒ වේල ආයේ කවදාවත්ම අනුභව කරන්න වෙන්නේ නැහැ. උදේ වේලයි දවල් වේලයි දෙකම කෙනෙකුට අනුභව කරන්න බෑනේ. එක වේලයි පුළුවන්. එහෙනම් එහෙම බලහම කෑම වේල් ගණනත් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. හරියටම ගණන් හදලා කීවහම සඳහන් කරනවා ඒ ගන්න ආහාර වේල් ගණන ඊට වඩා හුඟක් අඩු වෙනවා කියලා. අවුරුදු 100කට වේල් මෙච්චරයි කියලා හදලා තියෙනවා. මේ කාරණා නිසා ආහාර වේල අපි අත්හැරලා තියෙනකොට ඒ ගණන් හදාපු ගානටත් වඩා අඩුවෙන් තමයි අපි ආහාර අරන් තියෙන්නේ. ඊළඟට පින්නතුනි මේ සූත්‍රය අපි සඳහන් කරපු කරුණු ටික මේ සූත්‍රයත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියන කාරණාව මෙතන සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මා විසින් වර්ෂ 100ක් ඉන්න මිනිසයාගේ ආයුෂයත් ගණන් හැදුවා. මහණෙනි මම අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසයාගේ ආයුෂයත් ගණන් හැදුවා. ඍතු ප්‍රමාණයත් ගණන් හැදුවා. මාස ප්‍රමාණයත් ගණන් හැදුවා. අර්ධ මාස ප්‍රමාණයත් ගණන් හැදුවා. සංවත්සර ප්‍රමාණයත් ගණන් හැදුවා. රාත්‍රීන් ප්‍රමාණයත් ගණන් හැදුවා. භෝජනය කරන වේල් ප්‍රමාණයත් ඒ ප්‍රමාණයට වෙන අනතුරු ප්‍රමාණයත් ගණන් හැදුවා. මහණෙනි ශ්‍රාවකයින්ට හිතසුව පිණිස යම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් විසින් කළ යුතු යමක් තියෙනවා නම් අනුකම්පා උපදවලා එය මම නුඹලා වෙනුවෙන් කරලා තියෙනවා. එහෙමනම් මම ඒ දේ මනාව උඹලට පෙන්නලා තියෙනවා. තව කුමන කාරණාවක් හින්දා වීරිය වඩන්නේ නැතුව ඉන්නවද? බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ නැතුව ඉන්නවද? සිල් ගුණ පුරන්නේ නැතුව තව කල් මරනවද කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ. මෙච්චර පැහැදිලිව මම කරුණු පෙන්නලා මරණය පිළිබඳවත් කරුණු දක්වලා ජීවත් වෙන්න තියෙන කාලයත් පෙන්නලා මාස ගණනින් දවස් ගණනින් කෑම වේල් ගණනින් ඍතුන් ප්‍රමාණිනුත් පෙන්නලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්ද උදා වෙලා තවම දින කීපයයි.
මුල් මාස 4 එක ඍතුවක්, ඊළඟ මාස 4 තව ඍතුවක්, ඊළඟ මාස 4 තව ඍතුවක්. එහෙනම් අප්‍රේල් මාසෙට එනකොට අපි කල්පනා කරන්න ඕනේ මට ඍතුන් තියෙන්නේ 300යි 100ක් ඉන්නවනම් ඒකෙන් ඍතුවක් ඉවරයි. අපිට එහෙම හිතන්න බෑ අපේ ඍතුන් දැන් සෑහෙන ප්‍රමාණයක් ඉවර වෙලයි තියෙන්නේ අපේ වයසේ හැටියට. ඒකත් එක ගණනය කරලා බලන්න ඕනේ මට තව ඍතු කීයද ඉන්න තියෙන්නේ කියලා. එහෙනම් මම තාම කුසල් දහම් රැස් කිරීම පැත්තෙන් බොහොම මදි වෙන්න පුළුවන්. ඒ හින්දා එහෙනම් වහවහ උත්සුක වෙන්න වෙනවා. මහණෙනි රුක්ෂ මූල තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි රුක්ෂ මූල තියෙනවා. මහණෙනි ශූන්‍යාගාර තියෙනවා. ධ්‍යාන වඩව් මහණෙනි, පමානවව් මහණෙනි, පසුතැවිලි නොවව් මහණෙනි. පස්සේ පසුතැවිලි වෙන්න එපා. ධ්‍යාන වඩන්න උත්සාහ කරන්න පමා වෙන්න එපා. මෙය තොපට අපගේ අනුශාසනාවයි. ජීවිතයේ මහණෙනි මේ තරම් කෙටි. මම ඒ බව පෙන්නවා මෙන්න රුක්ෂ මූල තියෙනවා, මෙන්න ශූන්‍යාගාර තියෙනවා. ධ්‍යාන වඩන්න. පමාන වෙන්න. සිල් ගුණ දියුණු කරන්න, අබ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. බහවහා සංසාරයෙන් එතර යන්න කටයුතු කරන්න මේක මගේ අනුශාසනාවයි කියලා ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ බුද්ධ වචනයට කීකරු වෙච්ච අය ලෝකේ ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයයි. හැබැයි යමෙක් කීකරුද ඒ කීකරු හැමෝම ජීවත් වෙන්නෙත් සතුටින්, මැරෙන්නෙත් සතුටින්. මැරිලා ගිහිල්ලා ඊට වඩා හුඟක් සතුට තියෙන තැන්වල, සැපයේ තියෙන තැන්වල උප්පත්තිය ලැබෙනවා. අපි ඒකට කැමති නම් වහවහ බුද්ධානුශාසනාවට කීකරු වෙන එක අපේ යුතුයකම. සැපය, සතුට බලාපොරොත්තු වෙනවා නම් මේ ලෝකේ යමෙක් සැප කැමති නම් පින්නතින ඔවුන් කවදාවත් පව් නම් කරන්නේ. සැප කැමති අය පව් කරන්නේ. සැපය කැමති නැති අය පවට බය නැහැ. සැපයට කැමති අය පවට හරි බයයි. එහෙනම් හැම වෙලාවෙම පවට බය වෙලා කුසලයේ සඳහාම ඇලෙන්න ඕනේ. නමුත් ලෝකේ යන්නේ හුඟක් අනිත් පැත්තට. කුසලයට ඇලෙන්නේ නැතුව මිනිස්සු වැඩියෙන් ඇලිලා තියෙන්නේ අකුසලයේ පැත්තටමයි. මේ තමයි අරක සූත්‍රය. අරක සූත්‍රයේ මේ කාරණා ටික ගලපලා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. මරණානුස්සති භාවනාව දැක්වෙන තවත් සූත්‍ර අපි පිටකේ තියෙනවා. අපි විශේෂයෙන් මේ දේශනා මාලාව පුරාම සාකච්ඡා කරන්නේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන කොටස. නමුත් පිටකේ තියෙන සූත්‍රවල කරුණුත් අරගෙන සම්බන්ධ කරගන්න නිසායි මේ අරක ආදී සූත්‍ර මේ විදිහට කෙටියෙන් මෙතෙන්ට සම්බන්ධ කරගත්තේ. තවත් මරණය පිළිබඳව කතා කරන සූත්‍ර පිටකේ නැතුව නෙමෙයි. තවත් සූත්‍ර තියෙනවා. ඒ වගේ එක සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වෙන මේ චක්ක නිපාතේ 40 වෙනි පිටුවේ තියෙන එක සූත්‍රයක සඳහන් කරනවා. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ 40 වෙනි පිටුවේ මරණ සතිය පිළිබඳව කතා කරන තව සූත්‍රයක් තියෙනවා. එතන සඳහන් කරනවා මේ නාදික කියන ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලේ. මේ කාලේ බුදුරජාණන් වහන්සේ ගඩොල් වලින් හදපු ආවාසයක තමයි වැඩ ඉඳලා තියෙන්නේ. ගිජ්ජකාවසතේ කියලා සඳහන් කරලා තියෙනවා ඒ නිසා. එහි ඉඳලා භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මරණය පිළිබඳව සිහිය වඩන ලද්දේ බහුලව වඩන ලද්දේ එය මහත්ඵල මහානිසංස වෙයි. යම් කෙනෙක් මරණය සිහිපත් කරනවා නම් මරණය අනුස්මරණය කරමින් භාවනාවක් කරගන්නවා නම් ඒක මහත් ආනිසංස ගෙනල්ලා දෙනවා කියලා. මරණ සතිය වැඩිම ඊ타වත්ම ආනිසංසදායකයි. නිවනට ඇතුළත් වෙන
මේ භාවනා ක්‍රමය නිවනින්ම කෙරවල වෙනවා. මරණ සතිය වඩන කෙනා නිවනම අරමුණු කරගත්ත කෙනෙ. මේ භාවනාව කෙරවල වෙන්නෙත් නිවනින්ම තමයි. එනම් මරණ සතිය නිවන දක්වාම හේතු වෙන භාවනා ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ අපෙන් ප්‍රශ්නයක් අහනවා මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? එහෙම ඇහුවාම ඒක භික්ෂුන් වහන්සේ නමක් පිළිතුරු දෙනවා ස්වාමීනි මම මරණ සතිය වඩනවා. මහණ නැත්නම් භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මට හිතෙනවා එක රැයක් එක දවාලක් ජීවත් වෙමින් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න ඉඩ ලැබුණොත් හොඳයි කියලා. එක රැයකුයි එක දවාලකුයි මට ජීවිතේ තිබ්බොත් ඇති. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව සම්පූර්ණ කරන්න මට ඒක ප්‍රමාණවත්. ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ කෙනෙකින් මේ කාරණාව අහලා. ඒ භික්ෂූන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. උන්වහන්සේගෙනුත් අහනවා භික්ෂුව ඔබ කොහොමද මේ වැඩේ කරන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා මට දවල් කාලයක් ජීවත්ව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මෙනෙහි කරමින් කළ යුතු දේ කරන්න තිබුණොත් හොඳයි. මට එක දවාලක් කලින් භික්ෂුන් වහන්සේ කිව්වේ මට රැයකුත් දවාලකුත් තිබුණොත් මේ අනුශාසනාව කරන්න. දෙවනි භික්ෂුන් වහන්සේ කියනවා මට එක දවාලක් තිබුණොත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරන්න. මම ඒක සම්පූර්ණ කරනවා. තුන්වෙනි භික්ෂුන් වහන්සේ නමක් දන්වනවා කෙසේද නුඹ මරණ සතිය වඩන්නේ කියලා අහපුවාම ස්වාමීනි එක පිණ්ඩපාතයක් වළඳන කාලයක් තුල මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කරන්න ලැබුණොත් මට බොහෝ දේ කරන්න පුළුවන්. එක පිණ්ඩපාතයක් වළඳන තරම් කාලයක්. ඒ කියන්නේ දහවල් නම් දහවල් දානේ වළඳන්න ගත කරන කාලේ මට ඉඩ තිබ්බොත් ඇති කියලා කියන්නේ. හතරවෙනි භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි බත් පිඩු 4ක් හෝ 5ක් හපලා ගිලිනතුරු ජීවත් වෙන්න තිබ්බොත් මට ඇති. බත් පිඩු 4-5ක් හපලා ගිලින කාලයේ ජීවත් වෙන්න තිබ්බොත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරගන්න මට ඇති. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ 4 නමකගේ මේ උත්තර වලට සවන් දුන්නා. ඒ අතරේ 5 වෙනි භික්ෂුන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙනුත් ඇහුවා භික්ෂුව ඔබ කෙසේද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කරනවා මට එක බත් පිඩුවක් හපලා ගිලින තරම් කාලයක් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න තිබුණොත් මම ඒක හරියට කරගන්නවා. එක බත් කටක් හපලා ගිලින කාලයක්. මට බොහෝ දේ කරගන්න පුළුවන් වෙනවා. මම ඒ කාලය තුල බොහෝ දේ කළා කියලා මම කල්පනා කරනවා. 6 වෙනි භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා. භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? උන්වහන්සේ සඳහන් කළා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආකාරයෙන් ස්වාමීනි අහෝ මම ඒ තාක් කල් ජීවත් වුණොත් ඇති. කොයිතාක් කාලයක්ද? ඉහළට ගන්න හුස්ම පහළට හෙළන තුරු හෝ පහළට හෙළූ හුස්ම ඉහළට ගන්න තුරු මට ජීවත් වෙන්න ලැබුණොත් මම භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව බොහෝසේ කළා වෙනවා. මම භාග්‍යතුන් වහන්සේ අනුව
ජීවත් වුණා වෙනවා. මට හුස්ම ඉහලට ගණ්ඩ ලැබුණොත් ඇති. එහෙම නැත්තං ඉහලට ගත්ත හුස්ම පහලට හෙළන්ඩ තිබුණොත් ඇති. එතකොට ආශ්වාස කරන කාලය තුළ හෝ ප්‍රාශ්වාස කරන කාලය තුළ මට ජීවත්වෙන්න ලැබුණොත් ඇති. පස්වෙනි භික්‍ෂූන් වහන්සේ හයවෙනි භික්‍ෂූන් වහන්සේ මෙහෙම සඳහන් කළා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව අනුශාසනාවක් දක්වනවා. යම් භික්‍ෂුවක් හිතුවනං එක රාත්‍රයක් සහ දවාලක් මට භාගිතුන් වහන්සේගේ අනුශාසනාව කරගණ්ඩ ජීවත්වෙන්ඩ තිබුණ නම් කියලා. එහෙම කීවේ පළවෙනි භික්‍ෂුව. තව කෙනෙක් මට එක දවාලක් විතරක් ජීවත්වෙන්ඩ අවස්ථාව තිබුණොත් කියලා. අනික් නම මට එක පිණ්ඩ පාතයක් වළඳන තුරු ඉන්ඩ ලැබුණොත් කියල කීවා. හතරවෙනි නම කිව්වා මට බත්පිඩු 4-5ක් හපල ගිලින තරන් කාලයක් ජීවත්වෙන්ඩ තිබුණොත් ඇති කියලා. යම් 4 දෙනෙක් මෙහෙම කිව්වද මේ 4 දෙනාම මහණෙනි මම දකින්නේ ඊ타මත්ම ප්‍රමාදී පුද්ගලයෝ කියලා. අප්‍රමාදී නෙමේ ඊ타මත්ම ප්‍රමාදී පුද්ගලයෝ කියලා. ඊතා හෙමින් මරණය සිහි කරන අය බවයි මන් දකින්නේ. සඳහන් කරනවා කෙලෙස් නැති කිරීම පිණිස ඊ타ම හෙමින් කටයුතු කරන 4 දෙනෙක් හැටියටයි මම මේ 4 දෙනා දකින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් භික්ෂූන් වහන්සේලා දෙනමක් එක බත් පිඩුවක් හොඳින් හපලා ගිලින තුරු ජීවත් වුණොත් ඇති. හෝ එහෙම නැත්නම් එක ආශ්වාසයක් කරලා ප්‍රාශ්වාස කරන තුරු හෝ එක ප්‍රාශ්වාසයක් කරලා නැවත ආශ්වාස කරන තුරු හෝ ජීවත් වෙන්න අවස්ථාව ඇති වුණොත් කියලා හිතනවා නම් අන්න ඒ භික්ෂූන් වහන්සේලා දෙනම අප්‍රමාදීව වාසය කරනවා කියලා මම සඳහන් කරනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ 5 වෙනි භික්ෂූන් වහන්සේටයි 6 වෙනි භික්ෂූන් වහන්සේටයි මනාව ප්‍රශංසා කළා. මුල් 4 දෙනා පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ සතුටක් පැහැදීමක් නැහැ. එතකොට මේ සූත්‍රයෙන් මේ කරුණු ටික මෙහෙම ගෙන හැර දක්වනවා. අවවාදයක් කරනවා තස්මාතිහ භික්කවේ ඒවං සික්කිතබ්බං. මහණෙනි මෙසේ හික්මිය යුතුයි අප්‍රමාදීව වාසය කළ යුතුයි. කෙලෙස් නැති කර ගැනීම පිණිස තියුණුව මරණ සතිය වැඩිය යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අංගුත්තර චක්ක නිපාතයේ තියෙන පඨම මරණ සති සූත්‍රයේ එහෙම සඳහන් කරලා තියෙනවා. දැන් එතකොට අපි දිහා බලලා භාග්‍යවතුන් වහන්සේ මොනව හිතනවද? එක දවසක් ජීවත් වෙන්න එක දවාලක් රැයක් ජීවත් වෙන්න තිබුණොත් ඇති. එක දවල් කාලයක් ජීවත් වෙන්න තිබුණොත් ඇති. එක පිණ්ඩ පාතයක් වළඳනකම් මට කල් තිබුණොත් ඇති. බත් පිඩු 4-5ක් හපලා ගිලින තුරු මට කාලය තිබුණොත් ඇති කියලා සඳහන් කරපු මුල් 4 දෙනා පිළිබඳවම භාග්‍යවතුන් වහන්සේගේ පැහැදීමක් නැත්තම් මම කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේවත් ආර්යයන් වහන්සේලාගේවත් අපි ගැන තියෙන පැහැදීම කොහොමද කියන කාරණාව අපිට හිතාගන්න කොහොමත් බෑ. අපි ගැන සතුටක් ඇත්තෙම නෑ කියලා තමයි කියන්න ඕනේ. එහෙනම් මේ ඉන්න විදිහට හිටියොත් භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව කළා වෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ අපි ගැන සතුටක් නෑ කියලා කිව්වේ. මහා කල්ප අසංඛ්‍ය 4,00,000 එකක් උන්වහන්සේගේ නිවන අත්හැරලා පාරමිතා පිරුවේ සංසාරේ දුක් විඳින අහිංසකයෝ සංසාරයෙන් එතරට ගෙනියන්න හින්දා. තමන් වහන්සේගේ නිවන බණපද 2කින් ලබන්න තිබිච්ච නිවන දීපංකර පාදමූලේ අත්හැරලා අපි වෙනුවෙන් මහා කල්ප අසංඛ්‍ය 4,00,000 එකක්ම උන්වහන්සේ කැප කළා. අපායේ යමින් තිරිසන් වෙමින් මනුස්ස ලෝකේ අනන්ත දුක් විඳිමින් අපි සතර අපායෙන් ගොඩ ගන්න. ආන් ඒ වෑයමට ඒ වීරියට
අපි සාධාරණයක් නොකරන බව තමයි මේකින් පේන්නේ. උන්වහන්සේගේ කැපකිරීමට අපෙන් සාධාරණයක් ඉෂ්ට නොවෙනකොට අපි ගැන භාග්‍යතුන් වහන්සේගේ කුමන සතුටක්ද කියලා තමයි හිතන්න වෙන්නේ. එහෙනම් මරණ සතිය කොයි තරම් දියුණු කරන්න ඕනේ නැත. සුවයක් සතුටක් බලාපොරොත්තු වෙන කෙනෙක්. පින්නතුනේ මරණ සතිය පිළිබඳව කරුණු දක්වන 23 වෙනි ධර්ම දේශනාව නිමා කරන්න කාලය එළඹිලා තියෙන නිසා අපි 24 වෙනි දේශනාවෙන් තවත් කරුණු ටිකක් සාකච්ඡා කරමු. අදට මේ උතුම් වූ ධර්ම දේශනාව බොහෝ දෙනාගේ හිතසුව පිණිස දේශනා කරවන්නට දායකත්වයේ දරනු ලැබුවේ සියලුම සත්වයන්ට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන ධර්ම ශ්‍රවණයට ඊටම ලැබි කල්යාණ මිත්‍ර පිරිසක්. උතුම් අරමුණ බර්ටි මැදගංගොඩ මහත්මයා ඇතුළු මෙම ධර්ම දේශනාවට සියලුම අයුරින් සම්බන්ධ වූ සියලු දෙනාගේම නමින් මියගිය සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කිරීමයි. ඊට අමතරව අති පූජනීය දේශකයාණන් වහන්සේ හා උන්වහන්සේගේ පින්වත් දෙමව්පියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම හා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට ආශිර්වාද කිරීමත් අති පූජනීය අවසරයි උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ඇතුළු බුදු සසුන ආරක්ෂා කරමින් අර්ථයෙන් ධර්මයෙන් අපව පෝෂණය කරන කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ කුසල් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ධර්ම දේශනාවට සෑම අයුරින්ම සහභාගී වූ සෑම දෙනාම නිවන් දක්නා ජාති දක්වා සැප සහිත ප්‍රතිපදාවෙන් සම්මා දිට්ඨික වෙත්වා කල්යාණ මිත්‍රයින් ලබත්වා කල්යාණ මිත්‍රයින්ගේ විශේෂ අනුකම්පාව ලබත්වා නිර්මල සද්ධර්මයේ අසන්නට දරන්නට ලැබේවා. ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි විසින් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන්ුත් මේ පින්නතුන්ට අනුමෝදන් වේවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිරජීවනයේ ලැබේවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ